සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් 95% ඩෙල්ටා ආසාදිතයින් නවතම පර්යේෂණයකින් තහවුරු වෙයි. සම්පූර්ණ එන්නත්කරණයෙන් ගර්භණී සමයේ සම්පූර්ණ ආරක්ෂාවක්. නිරෝධායන ඇඳිරි නීතිය 21 වනදා දක්වා දීර්ඝ කෙරේ. ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුම ලොව ප්‍රමුඛ දිවයින් 25 අතරට තුන්වන රැල්ලක අවදානම හේතුවෙන් තමිල්නාඩුව තවදුරටත් මසා තැබීමට පියවර. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා අඟහරුවාදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඒ අද දිනේ රැස් වූ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායගත් තීරණයක් මතයි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැවතියද සියලුම දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමටද තීරණය කර තිබෙනවා. මෙරට සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවුණේ පසුගිය 20 වනදායි. එම නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 30 වනදා අලුයම ඉවත් කිරීමට නියමිතව තිබුණද රැස් වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධන බලකායගත් තීරණයක් මත දෙවන වරටත් එම නිරෝධායන ඇඳිරි නීතිය මෙම මාස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව එම නිරෝධායන ඇඳිරි නීතිය ලැබෙන සඳුදා ඉවත් කිරීමට නියමිතව තිබුණද පවතින වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය මත නිරෝධායන ඇඳිරි නීතිය ලැබෙන 21 වනදා දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව 21 වෙනිදා සඳුදා අලුයම 4ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. අද දිනේදී පැවති කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යමින් 21 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා එය දීර්ඝ කරන ලෙසට උපදෙස් ලබා දුනු ලැබුවා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් 21 වන දිනෙන් ඉදිරියට පැමිණෙන දිනවලදී රට විවෘත කරනවා නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ අනිකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ඇඳිරි නීති කාල සීමාව පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සපයාගෙන යාම සඳහා ඒ ආයතන සහ ව්‍යාපාරිකයන්ට අවසර හිමි වූ අතර ඒ අනුව අද දිනේ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගනු ලැබුවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත ඊයේ දිනේ සහ අද දිනේ විශාල වශයෙන් එළවලු තොග ලැබී තිබුණද එම එළවලු තොග මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු තොග මිලෙහි අඩුවක් අද දිනේ දැකීමට හැකිවුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කෙරුණේ අකණ්ඩව දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමටයි. විශේෂයෙන්ම මෙම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුළදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පෝය දින හැරුණු කොටගෙන අනිකුත් දිනවල විවෘත තබන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. එසේම පාසල් විවෘත කිරීම කෙරෙහිද මෙම කමිටුවේ අවධානය යොමු වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ළමුන් 100කට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් විවෘත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශයන් ලබා දෙන ලෙසයි. හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම, ඒ වගේම පාසල් ආරම්භ කළයන් පසු පාසල් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශන සැකසීම යන කාරණය සඳහා විශේෂිත වූ තාක්ෂණික කමිටුවක් පිටවන්න කියා මේදී ප්‍රධානම පියවරක් තමයි දරුවන් එන්නත්කරණය කිරීම. එතකොට මේ මාර්ගෝපදේශනයක් සාදීමේදී ගත යුතු ප්‍රධානම නිර්ණායක තමයි මොන ප්‍රදේශවල පාසල්ද අපිට අරින්න පුළුවන්. එතකොට
රතු කලාප මොනවද, කහ කලාප මොනවද, කොළ කලාප මොනවද. ඒකට එය හඳුනා ගැනීමේදී ඒ සඳහා යම්කිසි නිර්ණායක අවශ්‍ය වෙනවා. ඒ නිර්ණායකවලදී එන්නත්කරණය කරලා තියෙන ප්‍රමාණය ගැන සලකා බලන්න ඕනේ. ඊළඟට කොවිඩ් පරීක්ෂණවල පොසිටිවිටි රේට්, ඒ වගේම රෝගීන් සංඛ්‍යාවේ එක් එක් ප්‍රදේශවල විහිදලා තියෙන ප්‍රමාණය සැලකිල්ලට ගන්න වෙනවා. මෙම නිර්ණායක ඇතුළත් කරලා මේ තාක්ෂණිකව කමිටුවක් මගින් වැඩි අධ්‍යයනයකට පත් කරලා ඒ හැකි ඉක්මනින් මේ පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය වටපිටාව හැදීමටත් මේ මාර්ගෝපදේශන සකස් කරලා අවසන් කළ යුතුයි කියන කාරණය රජයේ වෛද්‍ය නිලධාරී සංඝය විශ්වාස කරනවා. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බව නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. මේ වන විට මෙරට තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සිදුවන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව නිසි අදහසක් නොමැතිවීම හේතුවෙන් මෙලෙස පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල 881ක් මෙලෙස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව 95.8%ටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළඳී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතෙන් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ ප්‍රතිශතය 100%ක් වන බවයි. අපි මේකේ දැකපු විදිහට තමයි 95.8%ක්ම මේ ලබාගත් සාම්පල් වලින් අපි හඳුනාගත්තා ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිත රෝගීන්. ඒතර මේක වැදගත් දේ තමයි යම් යම් සීමා සහිත ප්‍රදේශවල ඇල්ෆා රෝගීන් ඉතා සුළු වශයෙන් වාර්තා වුණාට සෑම ප්‍රදේශයකම 95%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඩෙල්ටා රෝගීන්. ඒ අතරින් ගත්තාම පස්සේ බස්නාහිර පළාතේ 100%ක් ඩෙල්ටා රෝගීන් තමයි හඳුන්වන්නේ. මේ සියලුම පළාත්වල දැන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. දැන් දිවයින පුරාම ඩෙල්ටා රෝගීන් වාර්තා වීමත් එක්ක මේ එන්නත් කිරීමකුත් දැන් යනවා රට පුරාම. එතකොට එක එක වර්ග වලින් තමයි දැන් එන්නත් කිරීම සිදු කරන්නේ. එතකොට මේ එන්නත් එක්ක මේ ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන්න හැකියාවක් තියනවද? දැනට ලංකාව තුළ පාවිච්චි කරන මේ සියලුම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය තැන නියම ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒ තුලින් එන්නතින් බලාපොරොත්තු වෙන ඒ දරුණු රෝග තත්ත්වයන් ඇතිවීම සහ මියෑම නවත්තන්න මේ සියලුම එන්නත් ඉතා හොඳින් වැඩ කරනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අය මාස 6 පැනලා තියෙන්නේ. සයිනෝෆාම් එන්නත ලබාගත් කට්ටිය මාස 3 පැනලා තියෙන්නේ. දැන් අපි ඇස්ට්‍රාසෙනෙකා මාස 6 එන්නත් කරන පරු කරපු කට්ටියගේ සාම්පල් නියදී ලබාගෙන තියෙන පරීක්ෂණ සඳහා මාස 3 සම්පූර්ණ කරපු කට්ටියගේ මේ වෙන විට සාම්පල් එකතු කරගෙන යනවා. ඉතින් මේ ලබාගත් සාම්පල් මත අපි ඉදිරියේදී වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේගොල්ලන්ගේ කොයිතරම් දුරකට ප්‍රතිදේහ රැඳිලා තියෙනවද සහ අනිකුත් ප්‍රතිශක්තිකරණ සෛල කොයිතරම් දායකත්වයක් මේගොල්ලන්ගේ මේ එන්නත් කරන තුලින් තවදුරටත් රැඳිලා තියෙනද කියන සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2856 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ යම් කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව කෝටි ඉක්මවා ගොස් තිබෙනවා. එය මෙරට සමස්ත ජනගහනයෙන් 47%ක ප්‍රතිශතයක්. අවසන් වරට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2856 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,77,636ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වාරිමාර්ග රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ආසාදිත සංඛ්‍යාවේ අඩුවක් දකිනවා. හැබැයි ඒ අඩුව සෑහීමකට පත්වෙන්න පුළුවන් අඩුකමක් නෙවෙයි. තවමත් අපේ රෝගී සංඛ්‍යාව 3000 ආසන්නයේ තියෙන්නේ නෑ. මේක තවදුරටත් අඩු විය යුතුයි. ඒ වගේම මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් වෙන්නේ නෑ. මොකද සැබෑවටම රෝගීන් අඩු වෙලා තවත් කාලයකට පස්සේ තමා මරණ අඩුවන්න පටන් ගන්න. මොකද මේ අද අපි දකින්නේ අර වැඩියෙන් රෝගීන් හිටපු කාලේ රෝහල්ගත වෙලා දීර්ඝ කාලයක් විවිධ අංශවලින් ප්‍රතිකාර කරමින් සංකූලතාවලට ප්‍රතිකාර කරලා බේරගන්න බැරි අය මිය යන
තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. තවම අපිට දකින්නේ අර රෝගීන් වැඩි සමයේ ඇතුළත් කළ රෝගීන් මිය යෑම. මේ අතර තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පිරිස අතරට කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 96 දෙනෙකු ඇතුළත්. එමෙන්ම මේ අතර වයස අවුරුදු 30ට අඩු එක් මරණයක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන් සඳහා පසු ප්‍රතිකාර වැඩසටහනක් ආරම්භ කිරීමට දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයින් සහ වෛද්‍යවරුන් ඒකාබද්ධව පසු කොවිඩ් තත්ත්වයෙන් පීඩා විඳින්නන් සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. වෛරසය ආසාදිතව සුවවීමෙන් පසු යළිත් විවිධ සංකුලතා මතුවී වෙනත් රෝගී තත්ත්වයන්ට ලක්වීම සහ මිය යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට කෝටිය ඉක්මවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 1,11,537ක් ලෙසයි දැක්වෙන්නේ. ඊයේ දිනේදී පුද්ගලයන් 3,52,800කට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර දිවයින පුරා ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේත් ක්‍රියාත්මක වුණා. ළඟම එන්නත තමයි හොඳම එන්නත. අපි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරපු එන්නත් පමණයි ලංකාවේ භාවිතා කරන්නේ. ලෝක සෞඛ්‍යතානය අනුමත කරපු ප්‍රමාණයට පමණක් නෙවෙයි ලංකාව තුළ විද්වත් කමිටු දෙකක් මගින් සමාලෝචනයට ලක් කරලා මේ එන්නත ලබා දීම සුදුසුයි කියලා යෝජනා කරපු එන්නත් තමයි අපි මේ අපේ රටේ ජනතාවට ලබා දෙන්නේ. යම් ආකාරයකට මේ එන්නත අනිකට වඩා හොඳයි, මේ එන්නත මේකට වඩා හොඳ නෑ වාදී වශයෙන් මත ගොඩ නැගිලා තියෙනවා. නමුත් මේ සියල්ලුම එන්නත් එක හා සමානව කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා ඵලදායී බවත් එක හා සමාන ආරක්ෂාදායී බවටත් සෑහීමකට පත් වෙන නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේක අනුමත කරන්නේ. මෙහි මොනහරි අතුරු ආබාධ වෙලා ඉඳලා මොකද මේ ජනතාව එක එක මත දරනවා. රටේ ජනගහනයෙන් 140 ඉක්මවලා එන්නත් ලබා දීලා තියෙනවා. පොදුවේ ගත්තහම එන්නත් මාත්‍රා රටේ ජනගහනය ඉක්මවලා යන ප්‍රමාණයට එන්නත් මාත්‍රා ලබා දීලා තියෙනවා. මේ දක්වා බරපතල අතුරු ආබාධ ඇදිලා රෝගී මියගිය අවස්ථාවක් සඳහන් වෙලා නැහැ. සේලම හදිසි අවස්ථාවකට සූදානම් වෙලා තමයි මේ එන්නත් ලබා දෙන්නේ. දැන්ට අපි එක්කෙන්නතක් හෝ ලබා දීපු රටවල් වලින් ප්‍රමුඛ ප්‍රථම ස්ථානයට ඉන්නවා. ඒ වගේම එන්නත් දෙකම ලබා දීපු රටවල් වල හැටියටත් අපි ඉතාමත්ම ඉහළ ස්ථානයක ඉන්නවා. ඒ වගේම එන්නත් ලබා දීමේදී යම්කිසි විද්‍යානුකූල ක්‍රමවේදයකට මේ එන්නත් ලබා දීම ඒ අදාළ පිරිසට අදාළ වකවානුව තුල නිවැරදි එන්නත භාවිතා කරන්න ඉඩසැලසීම කියන කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අපිට ලබා දෙන්න පුළුවන් වුණොත් අපි මං හිතන්නේ ලෝකේ ඉතාමත්ම ඉහළ ස්ථානයකට එන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අපිට හදාගන්න පුළුවන් වෙයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 57,144ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,09,628ක් ලෙසයි. පූර්ණ එන්නත්කරණයෙන් ගර්භණී සමයේ සම්පූර්ණ ආරක්ෂාවක් සැලසෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරි වේදාංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පවසනවා. අපි දන්නවා අදට මව්වරුන් 40ක් විතර මිය ගිහිල්ලා තියෙනවා කොවිඩ් රෝගය වැළඳීමෙන්. අපි මේ මව්වරු ගත්තොතින් ඒ 40න් එක්කෙනෙක්වත් හරියට ඒ එන්නත්කරණය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අය. ඒ මව්වරුන්ට ඒ එන්නතේ ආරක්ෂාව ලැබිලා තිබුණේ නැහැ. අර විශේෂයෙන්ම අධි අවදානම් තත්ත්ව තියෙන අය. ඒ කියන්නේ දියවැඩියාව, රුධිර පීඩනය අපි එච්චර අසනීපයක් හැටියට සලකන්නේ නැති අධිබර මව්වරුන්ටත් ඒ අවදානම වැඩි. විශේෂයෙන්ම ඒ අය මේ එන්නත ලබාගත යුතුයි. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගත්තොතින් ගර්භණී මව්වරුන් ගැන ඒගොල්ලෝ කියනවා ගර්භණී මව්වරුන් කාණ්ඩ දෙකකට එන්නත ලබා දෙන්න ඕනේ කියලා. ඒ තමයි අධ්‍යවදානම් තත්ත්ව තියෙන මව්වරු. දෙවෙනි කාණ්ඩය තමයි මේක ආසාදනය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි මව්වරු. අසංගතයේ තියෙන තත්ත්වයේ හැටියට හැම කෙනෙක්ම වගේ දැන් මේ රෝගයට ගොදුරු වීමේ අවදානම උත්සන්න වූ අවස්ථාවක තමයි ඉන්නේ. ඒ නිර්දේශ අනුව හැම ගර්භණී මවකටම මේ එන්නත නිර්දේශ කරන්න ඕනේ. තියෙන හැම එන්නතක්ම ස්පුට්නික් එන්නත ඇරෙන්න ගර්භණී මවකට ගන්න පුළුවන්. ගර්භණී අවස්ථාවේ ඕනෑම අවස්ථාවක මේ එන්නත ලබා ගන්න කියලා. තාමත් නිර්දේශ කරන්නේ බබෙක් හදාගන්න යනවා වුණත් එන්නත් ලබා ගන්න කියලා.
එන්නතෙන් ලොකු දුරකට ගර්භණී මවකට ආරක්ෂාවක් ලැබෙනවා. එන්නත් කරණය ලබාගෙන බබෙක් ගැන හිතුවත් ඒක තමයි හොඳම දේ. කොවිඩ් තිබුණත් නැතත් ගර්භණී අවස්ථාව කියන්නේ අවදානම් තියෙන අවස්ථාවක්. අවදානම් තත්ත්වයක් කොහෙන් එනවද කියලා සාමාන්‍ය ගර්භණී අවස්ථාවක වුණත් අපිට කියන්න බෑ. බබෙක් හදාගන්න යනවනම් අපි එන්නත ලබාගෙන තියෙනවනම් ප්‍රවේශමෙන් කරන්න පුළුවන්. අර අනිත් අවදානම් තත්ත්ව ගැන කල්පනාවෙන් ඉන්නවනම්. කොවිඩ් වෛරසය ආසාදනය වී සිටියද එන්නත් මගින් මරණය නිසැකවම වළකන බව ඉන්දිය අධ්‍යයනයකින්ද තහවුරු වී තිබෙනවා. කොවිඩ් රෝගයේ ආසාදනය වුවත් එන්නත් මගින් මරණය නිසැකවම වළක්වන බව ඉන්දිය රජයේ කොවිඩ් මර්ධන තාක්ෂණ බලකාය මගින් සිදු කළ නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. ඔවුන් විශ්ලේෂණය කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ඉන්දියාවේ කොවිඩ් ආසාදන සහ මරණ පිළිබඳව දත්තයි. ඒ අනුව අනාවරණය වී ඇත්තේ කොවිඩ් එන්නත් මාත්‍රාවක් මගින් ආසාදිත රෝගියෙකුගේ මරණය 96.6කින් වළක්වන බවයි. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලැබූ රෝගියෙකුගේ මරණය එමගින් 97.5කින් වළක්වන බව හෙළි වී තිබෙනවා. මේ නිසා එන්නත්කරණය කොවිඩ් වෛරසයට එරෙහිව වඩාත්ම වැදගත් වන ආවරණ පලිහ බවයි ඉන්දිය රජයේ කොවිඩ් මර්ධන බලකා ප්‍රධානී වෛද්‍ය විනෝද් කුමාර් පෝල් සඳහන් කළේ. මේ අතර දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක වන කොවිඩ් මර්ධන නිරෝධායන නීති තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් 31 වෙනිදා තෙක් සියලුම ආගමික දේශපාලන හෝ සංස්කෘතික උත්සව සඳහා ජනයා ඒකරාශී වීම තහනම් වන බවයි ඔහු සඳහන් කළේ. තමිල්නාඩුවේ ස්ටාලින් පරිපාලනය පෙන්වා දෙන්නේ එවැනි උත්සව තුළින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බවයි. විශේෂයෙන් යාබද කේරළ ප්‍රාන්තයේ කොවිඩ් ව්‍යාප්තිය මෙන්ම එහි මාරාන්තික නිපා වෛරසය යලි නැගී සිටීමද තමිල්නාඩුව මෙලෙස තවදුරටත් වසා දැමීමට හේතුවක්. එමෙන්ම ඉන්දිය මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි මෙම මාස අවසානයේ හෝ ලබන මාසයේ ඉන්දියාවේ තුන්වන කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවද තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර චීනයේ පළමු mRNA කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිතා කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදා ගනිමින් ආකෝව් නැමැති එන්නතක් මෙහිදී නිපදවීමට නියමිතයි. අදාළ එන්නතේ පළමු සහ දෙවන අධිකරවල සායනික අත්හදා බැලීම් චීනයේදී සිදු කර ඇති අතර තුන්වන අධිකරයේ මහ පරිමාණ සායනික අත්හදා බැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේදී සිදු කිරීමට අනුමැතිය හිමිව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙමෙන් අත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩා කර තැබීමට හැකිවීම විශේෂත්වයක්. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි. එම සමුළුව ආරම්භ වන්නේ ලබන 21 වනදායි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අදාළුවම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරන ගුවන් යානයෙන්. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටියා. ඉතාලි සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා 2021 G20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම මෙහිදී අග්‍රාමාත්‍යවරයා රාජතාන්ත්‍රික හමු කිහිපයකටම එක්වීමටයි නියමිතව ඇත්තේ. මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිතව තිබෙනවා. එම සමුළුව ආරම්භ වන්නේ ලබන 21 වනදායි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට එක්වන පළමු අවස්ථාව මේ වන බවයි. සිය සංචාරය අතරතුරදී ශ්‍රේෂ්ඨ කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාව ලොව සුන්දරතම දිවයිනක් බව නොරහසක්. මේ සඳහා ජාත්‍යන්තරයෙන් ලද තවත් ඇගීමක්. 2020 වසර වන විට යළිත් ශ්‍රී ලංකාව ලොව සංචාරක ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. ඒ යළිත් වරක් ලොව ප්‍රමුඛ සංචාරක සංගරා සහ විදේශ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව ලොව සංචාරය සඳහා සුදුසු දිවයිනක් ලෙස නම් කිරීමත් සමගයි. ඒ 2019 පාස්කු ප්‍රහාරය අවසන් වී
මාස 4ක් ඉක්මවීමටත් පෙර ලෝක ප්‍රසිද්ධ ලෝන්ලි ප්ලැනට් සංගරාව විසින් ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ යුතු හොඳම ගමනාන්තයක් ලෙස යළි නම් කිරීමත් සමගයි. එමෙන්ම එංගලන්තයේද සන්ඩේ ටයිම් පුවත් සේවයද ශ්‍රී ලංකාව නම් කර තිබුණේ 2020 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙසයි. එලෙස පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව යළි නැගී සිටිමින් තිබූ මෙරට සංචාරක ක්ෂේත්‍රයට 2020 වසරේ සිට ගෝලීය කොවිඩ් වසංගතයෙන් එල්ල වූයේ දැඩි බලපෑමක්. කෙසේ වුවත් ලෝ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද 2020 වසරේ සිට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා නියාමන ව්‍යාපෘතිද ක්‍රියාත්මක කළා. එමෙන්ම පසුගිය ජනවාරි මාස 21 වෙනිදා සිට විදේශ සංචාරකයන් සඳහා රට විවෘත කරනු ලැබුවේ ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ වුවද මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ඉඩ නොදීමේ අරමුණෙන් තවද පසුගිය ජුලි මාසයේ සිට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් හට කොවිඩ් මර්ධන එන්නත්කරණයද ආරම්භ කරනු ලැබුවා. ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ සාර්ථක එන්නත්කරණය මගින් වසංගතය පාලනයට කටයුතු කිරීමද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු ඇති කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා කදිම සාක්ෂියක් සපයමින් ලොව පුරා වෙසෙන සංචාරකයන් අතර සුප්‍රසිද්ධ ට්‍රැවල් ප්ලස් ලෙෂර් සංගරාව විසින් ශ්‍රී ලංකාව ලොව සංචාරයට සුදුසුම දිවයින් 25 අතරට නම් කර තිබෙනවා. ඒ අනුව සංචාරයට සුදුසු දිවයින් 25 අතරින් 24 වන ස්ථානයයි ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ. එහිදී ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් දිවයින සම ස්ථානයකට නම් කර තිබීම විශේෂත්වයක්. ඇමරිකාවේ මෙරඩිත් මධ්‍යම සමූහය මගින් ප්‍රකාශයට පත් කරන එම සංගරාවේ නවතම කලාපය මගිනුයි මෙලෙස සංචාරය සඳහා සුදුසු වන ප්‍රමුඛ දිවයින් වල නාමාවලිය ඉදිරිපත් කර ඇත්තේ. කෙසේ වෙතත් ඇමරිකානු සංගරාවක් විසින් මෙලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කර ඇත්තේ මෙරට තුළ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ඇමරිකානු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර ඇති පසුබිමකයි. එනමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සහ වසංගත පාලන ක්‍රියාමාර්ග ආදී ඇතුළු දත්ත පදනම් කර ගනිමින් ඇමරිකාවේ ට්‍රැවල් පර්ල් ලෙෂර් සංගරාව විසින් මෙලෙස ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක දිවයින 25 අතරට ඇතුළත් කර ඇත්තේ පසුගිය ජනවාරි මාස 11 වනදා සිට මැයි 10 වනදා දක්වා කාලය තුළ සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවයි. කෙසේ වුවත් කොවිඩ් වසංගතය හමුවේ දැඩි ආර්ථික බලපෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකාව මෙලෙස ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම මෙරට සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා මහඟු පිටුවහලක් වෙනු ඇති. අසීරු කාලසීමාවලදී එකිනෙකාට උදව් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක්. මේ කතාව ඒ බව අපට යළිත් සිහි කැඳවනවා. එකිනෙකාට උදව් කරගන්න තැන ඔබේ හිතට ලොකු සතුටක් දැනේවි. පහුගිය කොවිඩ් කාලසීමාව තුළ බොහෝ දෙනෙක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා. දෛනික ආදායම් අහිමිවීම ඒ අතර ඕනෑ තරම් තිබුණේ බොහෝ තැන්වල බොහෝ දෙනෙක් අසරණ කරමින්. මේ කතාව ඒ අතරේ වාර්තා වෙන්නේ ඩුබායි වලින්. ඇය පිලිපීන ජාතික කාන්තාවක්. රැකියාවක නිරත වෙන්නේ නැහැ. ඩුබායිහි ජීවත් වන ඇය මේ විදියට පිළියෙල කරන්නේ තව කෙනෙක්ට ලබා දෙන ආහාර වේලක්. ඇය වගේම වෙනත් රටවලින් ඇවිත් ඩුබායිහි ජීවත් වන මිනිස්සුන්ට ඇය කෑම් වේලක් ලබා දෙනවා. කිසිදු මුදලක් අය කර නොගෙන. නමින් ඇය ෆෙබී ඩෙලා 34 හැවිරිදි කාන්තාවක්. ඇගේ සැමියා රැකියාව කර ලබාගන්න සුළු මුදලින් තමයි මේ විදියට තව කෙනෙකු වෙනුවෙන් ඇය කාරුණික හදවත විවර කරන්නේ. කොවිඩ් ව්‍යාප්තියත් එක්ක බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වුණා. වෙනත් රටකින් පැමිණි නිසා වෙන රැකියාවක් සොයාගන්න එකත් ඔවුන්ට අපහසු දෙයක්. ඒ නිසා පවතින තත්ත්වයක් එක්ක එක කෑම් වේලක් හරි ලැබෙනවා කියන්නෙත් ලොකු අස්වැසිල්ලක් බව මම තේරුම් ගත්තා. ඇය එහෙම කියනවා. ඇය කෑම් පාර්සල 200කට අධික සංඛ්‍යාවක් එක් දවසකට ලබා දෙනවා. තමන්ගේ පවුලේ හැම කෙනෙක්ම එකතු කරගෙන ඇය බොහොම රසවත් විදියට මේ කෑම් වේල සකසනවා. එක් අයෙකුට කෑම පාර්සල 2ක් අවශ්‍ය නම් ඒ දේ ලබා දෙන්නත් ඇය පැකිලෙන්නේ නැහැ. කතාව අවසානයටත් ඇගේ වටින කතාවක් සඳහන් කරන්න ඕනේ. ඇය කියනවා අපිට පුළුවන් 10 දෙනෙක්ට විතරක් උදව් කරන්න නම් අපි 10 දෙනෙකුට උදව් කරනවා. මොකද ඒකෙන් එක මිනිස්සෙක් හරි කුසගින්නේ නිදාගන්න එකක් නැහැ. අපිට පුළුවන් නම් හැම කෙනෙක්ටම මේ වෙලාවේ පුළුවන් විදියට උදව් කරමු. රැකියා අහිමි වුණ අය, ආදායම් මාර්ග අහිමි වුණ අය, මේ හැම කෙනෙක්ටම අපිට උදව් කරන්න අවස්ථාවක් ආවොත් මේ වෙලාවේ ඒ අයගේ පිහිට අපි වෙමු. අපි කෙනෙක්ගේ දුකක් හඳුනගෙන ඒ කෙනාට පුළුවන් දෙයක් කරමු.
අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ සිටින සිය කාර්ය මණ්ඩලය තලේබාන් සංවිධානයේ හිරිහැරයන්ට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් තලේබාන් සංවිධානයේ හිරිහැරයන්ට සහ තර්ජනයන්ට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන විශේෂ නියෝජිත ඩෙබොරා ලියොන්ස් ප්‍රකාශ කරනවා. එබැවින් ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි බියටත් කනස්සල්ලටත් පත්ව සිටින බවයි ඇය සඳහන් කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේ එබැවින් සිය සාමාජිකයින්ට සහයෝගය දක්වමින් නිරන්තරයෙන් ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි. එමෙන්ම බටහිර රාජ්‍යයන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කළ පසු පළමු වරට මගින් සහිත ගුවන් යානයක් කාබුල් නුවර සිට දෝහා කටාර් බලා පියාසර කර තිබෙනවා. එහි ඇමරිකානුවන්, කැනේඩියානුවන්, ජර්මානුවන්, බ්‍රිතාන්‍ය පුරවැසියන් 113 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජින්පින් සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. නායකයින් දෙදෙනා අතර මාස 7කට පසුව සිදු වූ ප්‍රථම දුරකථන සංවාදය මෙයයි. දවල මන්දිරයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති බයිඩන් චීන ජනාධිපතිවරයා සමග ඇමරිකාවේ අභිලාෂයන් ආවරණය කරන පුළුල් ක්‍රමෝපාය සාකච්ඡාවක නිරත වූ බවයි. ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර තරඟකාරීත්වය අරගලයක් බවට පත් නොවිය යුතුයයි මෙහිදී දෙදෙනා අවධාරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳ කටයුතු, බුද්ධිමය දේපල හිමිකම් සහ කොවිඩ් වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පසුගිය කාලය තුළ සම්බන්ධතා පළුදු වී තිබුණා. කෙසේ නමුත් සම්බන්ධතා සමනය කිරීම සඳහා මේ වසර මුලදී දෙපාර්ශවය අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. තිනෙක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මාස 11 වනදා ශ්‍රී ලංකාවේ පැරණිතම පුවත්පත සහ රජයේ ලියාපදිංචි පළමු පුවත්පත වූ ලක්මිණි පහන පුවත්පත ආරම්භ කර ඇත්තේ 1862 සැප්තැම්බර් මාස 11 වන දිනයි. එම පුවත්පත ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ සල්පිටි කෝරළේ මුදලිකමදරු ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලිතුමා විසින්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි මහල් 110කින් යුතු වූ ලෝක වෙළඳ මධ්‍යස්ථාන දිත්ව ගොඩනැගිල්ල වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 2001 සැප්තැම්බර් මාස 11 වන දිනයි. 1976 දී අඟහරු වෙත දියත් කරන ලද මාස් ග්ලෝබල් ස්වයා නම් අභ්‍යවකාශ යානය අඟහරු වටා ඉලිප්සාකාරව ගමන් කරමින් අඟහරු වෙත ළඟා වී ඇත්තේ 1997 සැප්තැම්බර් මාස 11 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.